ඒක අයින් වුණාට පස්සේ සිදුරු ඔක්කොම තියෙනවා 7ක්. 2 3 4 5 6 මේ ඉස්සර සිදුරයි. මම මෙතනින් ඇවිල්ලා තිබ්බොත් මෙතන ඉඳන් මෙතෙන්ද විතරයි කම්පණය එන්නේ. ඔන්න බලන්න එතකොට. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. දොරපතල දෙදෙනාටම අද අපිට තියෙන්නේ දැන් ගිය සතියේ උඩ පටල කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ ගැන අපි කතා කරලා තිබුණා. එතකොට මට පොඩ්ඩක් දැන් කියන්නකෝ පටල කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ වල උදාහරණ මොනවද? බෙරය, ඔව් බෙරය, දවුල, උඩැක්කිය නේද? ඒව තමයි පටල කම්පණය. දැන් මට කියන්නකෝ සංඛ්‍යාතය වැඩි වෙන්නේ පටලේ විශාල වෙනකොටද කුඩා වෙනකොටද? පටලේ කුඩා වෙනකොට. සංඛ්‍යාතය වැඩි වෙන්නේ පටලය කුඩා වන විට. සංඛ්‍යාතය අඩු වෙනවා පටලය මොනවා වෙන විටද? විශාල වෙන විට. දැන් ඔන්න ඔයාලට මම පෙන්නනවා වායු කඳක් කම්පන සංගීත භාණ්ඩ. මේ තියෙන්නේ වායු කඳක් කම්පන සංගීත භාණ්ඩයක්. මේකට අපි කියන්නේ මොකක් කියලාද? බටනලාව. දැන් එතකොට මේ මෙතන මේ තියෙන සිදුර මේ සිදුර මේ තියෙන සිදුරෙන් තමයි අපි කට කියලා පිමින්නේ. මෙහෙම අපි ගත්තාට පස්සේ සද්ද එන්නේ නැති ඔයාලට. මේ සිදුරෙන් තමයි අපි කට තියලා පිමින්නේ. මේ කට තියලා පිමින්නේ මේ සිදුර තිබුණාට පස්සේ මෙතන මේ සිදුර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. සිදුරු 6ක් තියෙනවා. මේ සිදුරු 6 අපි මෙහෙම වහ ගන්නවා. ඔන්න හොඳට අහගන්න. දැන් සංගීත පාඩමක් කියලා දෙන්නම්. විද්‍යාව උගන්වනකොට හැම එකම දැනගෙන ඉන්න ඕනේ. එහෙම හැම එකම දැනගෙන ඉන්නකොට තමයි ඔයාලට හොඳට උගන්වන්න පුළුවන් වෙන්නේ මට. හරිද? ඒ කියන්නේ දැන් ඔයාලා ඔක්කොම මගෙන් ඉගෙන ගන්න ඉන්නේ සර් නාලකතර හොඳයි කියලා එන්නේ. හරිද? දැන් ඔන්න බලන්න මේ බටනලාවේ දැන් සංගීත කරන්න නැති බව බලා ගන්න. මේ බලන්න මේ බටනලාවේ සිදුරු කීයක් තියෙනවද බලන්න. මෙතන එක සිදුරක් තියෙනවා. 1යි. මෙතන 1යි. මේක 2යි. මේකත් එක 3යි. 4යි. මේකයි 5යි. මේකයි 6යි. මේකයි 7යි. මේ ඉස්සරහා සිදුර මේකත් එකක්. මේකත් එක 8යි. සිදුරු 8යි. සිදුරු 8ෙන් මේ සිදුර ගන්නේ කටෙන් පිමින්න. මේක තමයි පිමින්න ගන්න සිදුර. ඒ නිසා ඒක අයින් වෙනවා. ඒක අයින් වුණාට පස්සේ සිදුර ඔක්කොම තියෙනවා 7ක්. එවන් 1 2 3 4 5 6 මේ ඉස්සරහ සිදුරයි. සිදුර ඔක්කොම 7යි. එතකොට බටනලාවේ ශබ්දය ඇති කිරීම සඳහා ඒ කියන්නේ ස්වර වාදනය කිරීම සඳහා සිදුරු කීයක් තියෙනවද? බටනලාවේ ස්වර වාදනය කිරීම සඳහා සිදුරු තියෙනවා කීයද? මේ 1යි 2යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. 7යි. ඔයාලා දන්නවා ඔයාලා සංගීත කරත් නැතත් ඔයාලා දන්නවා සංගීතය සඳහා භාවිත කරන ස්වර කීයක් තියෙනවද? 7ක්. ස්වර 7යි. සා රි ගා මා පා දා නි කියලා ස්වර 7ක් එනවා. ආන්ගේ ස්වර 7ට තමයි මේ සිදුරු 7. මෙන්න මේ ඉස්සරහා මේ සිදුරෙන් සා කියන ස්වරය තමයි වාදනය වෙන්නේ. මේ ඉස්සරහා මේ තියෙන සිදුරෙන් සා කියන ස්වරය. මේ සිදුරෙන් රි ගා මා පා දා නි ඕන දැක්කද? අද විද්‍යාව නෙමෙයි සංගීත පාඩමක් කරන්නේ. මේ ඉදිරියෙන් තියෙන මේ සිදුරෙන් සා මේක රි ගා මා පා දා නි කොහොමද ඒක වාදනය වෙන්නේ? මම මේ සිදුරු තුනම මේ සිදුරු 6ම වැහුවම මම මෙතනින් පිම්බම හුලං එළියට පිට වෙන්නේ මේ ඉස්සරහ තියෙන සිදුරෙන් විතරයි. මේ දැන් එතකොට මේ සිදුරු 6ම වැහිලා මේ සිදුරු 6ම වැහිලා මේ සිදුරෙන් විතරයි පිට වෙන්නේ. එතකොට සා කියන ස්වරය. මම මේ ඇඟිල්ල අත හැරියොත් මෙහෙම. අන්න එතකොට බලන්නකො. මම මෙහෙන් පිමිනකොට දැක්කද? ස්වර වෙනස් වෙන ආකාරය. මේ සිදුරු 6ම වැහුනම මේ සිදුර විතරයි නෝ සා කියන ස්වරය. මේ සිදුර අපි අත හැරියම මොකද වෙන්නේ? මෙහින් ඉඳන් එන සුලා මෙන්න මේ සිදුරෙන් එළියට පිට වෙනවා. මේ ඉස්සරහ තියෙන සිදුරෙන් පිට වෙන්න කලින් මෙතනින් පිට වෙනවා. එතකොට අපි ගණන් ගන්නේ මේ සිදුරෙන් සුලම් පිට වුණා වගේ ත්‍රී කියන ස්වරය තමයි එතකොට වාදනය වෙන්නේ. මේක අරපු ගමන්ම මොකද වෙන්නේ? දැන් මේ සිදුරෙන් මේ සිදුරට කලින්
මෙතන සිදුරට කලින් මේකෙන් පිට වෙනවා. දැන් මේක ඇරියම්. එතකොට ගා කියන ස්වරේ වාදනය වෙනවා. මේ සිදුරත් ඇරියොත් මොකද වෙන්නේ? මම මෙහෙන් පිම්බම මේ වාතය මේක දිගේ ඇවිල්ලා මෙහෙන් පිට වෙන්නත් කලින්, මෙහෙන් පිට වෙන්නත් කලින්, මෙයාගෙන් පිට වෙන්නත් කලින් මේ සිදුරෙන් පිට වෙනවා. හරිද? එතකොට තමයි සා రీ ගා මේක මා කියන ස්වරයට එන්නේ. ආන්න එහෙම මේ සිදුර විවෘත කරනකොට මේ මෙහෙන් ඇතුල් කරන වාතය පිටවන ස්ථානය අනුව ඒ ස්වරය තීරණය වෙනවා. නෝ වාදනය කළ පෙන්වන්න. එතකොට මෙහෙම දෙයක් වෙනවා. මේ බලන්න. මෙහෙන් සිදුර ඇරියට පස්සේ මේ පැත්තේ සිදුර වහගත්තත් එකයි නැතත් එකයි. ඔන්න බලන්න මේ. දැන් මෙතන මේ. දැන් මම මේ මෙතන ඔන්න බලන්න. දැක්කද? මේ සිදුරු ඇහුවත් එකයි ඇරියත් එකයි වෙනසක් නැහැ. මෙතනින් තමයි හුලම් පිට වෙන්නේ. දැන් මෙහෙම සිදුරු ඔක්කොම ඇරලා තියෙනවා. මේ සිදුරු ඇහුවට වෙනසක් නැහැ මේ. දැක්කද? මේ සිදුරු මොනවා වැහුවත් වැඩක් නැහැ. මෙතන සිදුරු ඇරලා නම් මෙතනින් වාතය පිට වෙන්නේ. එතකොට සා කියන ස්වරය තමයි සංඛ්‍යාතයේ අඩු. రీ කියන එක පොඩ්ඩක් සංඛ්‍යාතයේ වැඩි. ගා මා පා දා නී යනකොට සංඛ්‍යාතයේ එන්න වැඩි වෙනවා. දැන් මම අදිනා මේ බටනලා මෙතන. මම මේ බටනලා මෙතන අදිනවා. මේ තියෙන්නේ කට තියලා පිමින සිදුර. මෙන්න ඊළඟ සිදුරු තුන. මෙන්න එකක්. මෙන්න ඊළඟ එක. මෙන්න ඊළඟ එක. මෙන්න ඊළඟ එක. මෙන්න ඊළඟ සිදුර. මෙන්න ඊළඟ සිදුර. මෙතන තව සිදුරක්. දැන් මේ සිදුරු 1 2 3 4 5 මේ සිදුරු 6ම වැහිලා. දැන් එහෙනම් මොන සිදුරෙන්ද මේ මෙතනින් පිමින වාතය පිට වෙන්නේ? මොන සිදුරෙන්ද? මොන සිදුරෙන්ද පිට වෙන්නේ ඉක්මනට කියන්නද? අන්තිමේටම තියෙන සිදුර. අර කෙලවරේ සිදුරේ. ඒක මොකද බලන්න? එළවරේ සිදුර. මෙතනින් පිටවන වාතය මේ දක්වා ගමන් කරනවා බලන්න. මෙතෙන් තියෙන්නේ සා කියන ස්වරය. සා. ඊළඟට මේ සිදුර ඇරියම. දැන් කොතෙන්ද වාතය පිට වෙන්නේ? දෙවෙනි එකේ. ඔව් ඒ ඇරියම සිදුරෙන් තමයි පිට වෙන්නේ. එතකොට මෙතනින් පිටවන වාතය මෙහෙම එනවා මේ දක්වා එනවා. මේක තමයි రీ කියන ස්වරය. සා రీ. ඊළඟට මේ සිදුර ආරෙනවා. මේ සිදුර ආරෙනවා. මෙතනින් ඇතුළු වන වාතය පිට වෙන්නේ මෙතනින්. ඔන්න ගා කියන ස්වරය. සා రీ ගා. ඊළඟට මේ සිදුර අයින් කරනවා. ඒ සිදුර අයින් කරපු ගමන් මොකද වෙන්නේ? මේ දක්වා එනවා. මෙන්න මා සා రీ ගා මා. ඊළඟට මේ සිදුර විවෘත කරනවා. මේ සිදුර විවෘත කරාම මෙතනින් ඇතුළු වන වාතය මෙතනට එන්නේ. මෙන්න පා. මේ සිදුර විවෘත කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනින් ඇතුළු වන වාතය මෙතනින් ඇතුළු වන වාතය දැන් පිට වෙන්නේ මෙතනින්. දා මේ සිදුර විවෘත කරාම මෙහින් ඇතුළු වන වාතය මෙතනින් පිට වෙනවා. එතකොට මෙච්චරයි වාතය ගමන් කරන දුර. මේ බලන්න. සා කරේ පිට නී දක්වා සා రీ ගා මා පා දා නී කියනකොට එන්න සංඛ්‍යාතේ වැඩි වෙනවා. මේ
මේ සා කියන ස්වරයට වඩා రీ කියන ස්වරයේ සංඛ්‍යාතය වැඩි. రీ කියන ස්වරයට වඩා ගා කියන ස්වරයේ සංඛ්‍යාතය වැඩි. ඊට වඩා මා කියන ස්වරයේ සංඛ්‍යාතය වැඩි. මාට වඩා පා කියන ස්වරයේ සංඛ්‍යාතය වැඩි. පා කියන ස්වරයට වඩා ධා වල වැඩි. ධාට වඩා නී වල වැඩි. මේ වායු කඳක් කම්පණය වීමෙන් හඬ ඇති කරපු මේ සංගීත භාණ්ඩයේ සංඛ්‍යාතයේ වැඩි වෙන විට වායු කඳේ දිග මොකද උනේ? සංඛ්‍යාතයේ වැඩි වෙද්දී සංඛ්‍යාතයේ වැඩිව පහළ ඒවා. සංඛ්‍යාතයේ අඩුව උඩ ඒවා. සංඛ්‍යාතයේ වැඩි වෙන විට වායු කඳේ දිගට මොකද වෙලා තියෙන්නේ? මේ බලන්නකො සා කියන ස්වරයේ වාදනය වෙද්දී මෙතන ඉඳන් මේ දිග දක්වා වායු කඳ කම්පණය වුණා නේ. මෙච්චර දිග වායු කඳක් කම්පණය වෙලා තමයි සා කියන ස්වරය හැදෙන්නේ. రీ කියන ස්වරය හැදෙනකොට මෙතන ඉඳන් මෙතනට කම්පණය වෙලා තමයි రీ කියන ස්වරය හැදෙන්නේ. ගා කියනකොට මෙතන ඉඳන් මෙතනට කම්පණය වෙලා තමයි ගා කියන ස්වරය. මා කියනකොට මෙතන ඉඳන් මෙතනට කම්පණය වෙලා තමයි මා කියන ස්වරය. පා කියනකොට මෙතන ඉඳන් මෙතනට කම්පණය වෙලා තමයි පා කියන ස්වරය. දා කියනකොට මෙතන ඉඳන් මෙතනට. නී කියනකොට මෙතන ඉඳන් මෙතනට. මට කියන්නකෝ මේ වැඩිම දිග කම්පණය වෙලා තියෙන්නේ මොන ස්වරයකද? ඔව් සා කියන අඩුම ටිකක් කම්පණය වෙලා තියෙන මොන ස්වරයකද? නී. මට කියන්නකෝ ඒ ස්වර දෙකේ සා නී කියන ස්වර දෙකෙන් සා සහ නී කියන ස්වර දෙකෙන් සංඛ්‍යාතයේ වැඩි කවුද? නී. නී කියන එක සා రీ ගා පා දා නී කියන නී කියන එකේ තමයි සංඛ්‍යාතයේ වැඩි. මෙන්න සංඛ්‍යාතයේ වැඩි නම් කම්පණය වන දුර අඩුයි. සංඛ්‍යාතයේ කම්පණය වන දුර වැඩි. ඔව් සංඛ්‍යාතය වැඩි. හරි ලියගන්න. වායු කඳ කම්පණයෙන් හඬු කරන සංගීත භාණ්ඩ. ඉතින් ලියන්න වායු කඳේ දිග වැඩි වෙන විට දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වේ. වායු කඳේ දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වේ. එතකොට මතක තියාගන්න ඕනේ අනිත් එක මොකද්ද? වායු කඳේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ කියලා මතක තියාගන්න. ඊළඟ බලමු අපි තාන්තු දඬු හැමෙන කම්පණය වීමෙන් හඬු කරන සංගීත භාණ්ඩ ගැන. ඔන්න මම ඔයාලට එකක් මේ තියෙන්නේ දඬු කම්පණයෙන් ශබ්ද ඇති කරන උපකරණයක්. දැන් ඔයාලා දන්නවා මේ දෙකෙන් මේ දෙකෙන් සංඛ්‍යාතය වැඩි දිග එකේද අඩු කොට එකේද? කොට එකේ. අපි බලමු අයියනේ. මෙන්න මෙයා දිග එකේන බලමු. දිග එකේන ඒ දිග එකේන මෙන්න කොට එකේන. හරි මට දැන් කියන්න සංඛ්‍යාතයේ වැඩි යන්නේ දිග එක්කෙනාගෙන්ද කොට එක්කෙනාගෙන්ද? කොට එක්කෙනාගේ. එහෙනම් හොඳට මතක තියාගන්න. දණ්ඩේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. දණ්ඩේ දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. එහෙනම් ඔතන ලියන්නකෝ තාන්තු දඬු කම්පණයෙන් හඬු උපදින සංගීත භාණ්ඩ කියන්නේ ඇති රූල් 8ක් තියලා ඇති පහලට රූල් 8ක්. ඒකෙන් උදේම පළවෙනි රූලේ ලියන්න දණ්ඩේ වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. දණ්ඩේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. දෙවෙනි රූලෙන් ලියන්න දණ්ඩේ දිග අඩු වෙන විට දණ්ඩේ දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වේ. ඒක දැන් ඔයාලා දන්නවා තනියෙන් ලියන්න පුළුවන්. දණ්ඩේ දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වේ. ඊළඟට වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වේ. හරි දැන් එන්න අපි ඊළඟට බලමු. ඊළඟට ඔතනම ලියා ගන්න. දැන් දණ්ඩේ දිග වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. දණ්ඩේ දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඔය වගේ ඔයාලට හරිද? ඔය වගේ ඔයාලට මේ තව දෙයක් ලියා ගන්න. ඒක දැන් ඔයාලට පෙන්වන්න ක්‍රමයක් නැහැ මෙතන. දණ්ඩේ ඝනකම අඩු වෙනවා නම් සංඛ්‍යාතය වැඩි. දණ්ඩක ඝනකම අඩු වෙන්න සංඛ්‍යාතය වැඩි. දණ්ඩක ඝනකම වැඩි වෙන්න සංඛ්‍යාතය අඩු වෙන එක කටපාඩම් කරලා තියාගන්න. හරිද? ඊළඟ දෙක ලියා ගන්න.
දණ්ඩේ ඝනකම අඩු වන විට සංඛ්‍යාතය වැඩි වේ. 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 ඒක අනිත් පැත්ත. දණ්ඩේ ඝනකම වැඩි වන විට සංඛ්‍යාතය අඩු වේ. දණ්ඩේ ඝනකම වැඩි වන විට සංඛ්‍යාතය අඩු වේ. හරි. දැන් අපි බලමු මේ තන්තු මේකත් මම මේක පෙන්නවා গিitar එක. මේ බලන්න මේ গিitar එකේ ඔයාලට පේනවා කම්බි වර්ග තියෙනවා 6ක්. පේනවා ඇති කම්බි වර්ග 6ක් තියෙනවා. මම ඔයාලට මේක පේන්න ඕන විදිහට මේක හදන්නම් ඉන්න. කම්බි වර්ග 6ක් තියෙනවා. යටම තියෙන කම්බිය සිහින්. ඊළඟ තව පොඩ්ඩක් ඝනකම වැඩි. ඊළඟ කම්බිය තව පොඩ්ඩක් ඝනකම වැඩි. ඊළඟ කම්බිය තව ටිකක් ඝනකම වැඩි. උඩම එක ඝනකම හොඳටම වැඩි. බලන්න ඔයාලට ඒක පේනවද? මේ යටම තියෙන කම්බිය ඝනකම අඩුයි. ඔව් සර්. උඩට යන්න ඝනකම වැඩි. ඔන්න බලන්න මට කියන්නකෝ ඝනකම වැඩි කම්බියයි ඝනකම අඩු කම්බියයි දෙක ගත්තොත් සංඛ්‍යාතයේ වැඩි කාගේද කියලා මට කියන්න. ඔන්න ඝනකම අඩුම එක්කෙනා වාදනය කරනවා. ඒ ඝනකම අඩුම එක්කෙනා. මේ ඝනකම වැඩිම එක්කෙනා වාදනය කරනවා. ඔයාලට ඇයිච්ච සද්දය අනුව මට කියන්න සංඛ්‍යාතයේ වැඩි ඝනකම අඩු කෙනාගේද ඝනකම වැඩි කෙනාගේද? ඝනකම අඩු කෙනාගේ ඝනකම අඩු කෙනාගේ සංඛ්‍යාතය වැඩි. ඝනකම වැඩි කෙනාගේ සංඛ්‍යාතය අඩුයි. ඔන්න දැන් ඔන්න එකක් ඔයාලා දන්නවා. ඝනකම වැඩි නම් සංඛ්‍යාතය අඩුයි. ඝනකම අඩු නම් සංඛ්‍යාතය වැඩි. අර කලින් දණ්ඩ වගේමයි. දැන් ඊළඟට බලමු තව එකක්. මෙන්න මේ ඔයාලා ගන්නත් මේ গিitar ගහන කට්ටිය මේ ඇඟිලි මෙහෙම තිය ඉන්නව නේද? අයියේ. මේ ඇඟිලි තියන්නේ. මේ ඇඟිලි තිබ්බට පස්සේ මේ ඇඟිලි තියලා මේ කම්බියේ දිග තමයි වෙනස් කරන්නේ. අපි බලමු මේ කම්බිය ඕන දැන් මම මේ කොහාටවත් ඇඟිල්ල තියලා නැහැ. මේකේ කොහාටවත් මම ඇඟිල්ල තියලා නැහැ. මම නිකන් මේක වාදනය කරනවා. ඔයාලට වාදනය කරලා ඇහෙද්ද නැහැ. බලන්න ඇහෙනවද කියලා? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. කෑදන්තු අහගන්න කද නැතුව මම මේ හරියෙන් ඇඟිල්ල තියනවන්න බලන්න. මේ හරියෙන් ඇඟිල්ල තිබ්බම දැන් කම්බිය කම්පණය වෙන්නේ මේ ඇඟිල්ලයි මේ ටිකයි විතරයි. ඉස්සෙල්ලා මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් මෙතනට යනකම් මේ සම්පූර්ණ දිග කම්බිය කම්පණය වුණා. මෙන්න මේ මම මෙතන ඉඳන් මෙන්න මෙතන දක්වා සම්පූර්ණ කම්බි දිග කම්බියක් කම්පණය වෙනවා මේ. මම මෙතනින් ඇඟිල්ල තිබ්බොත් මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි කම්පණය වෙන්නේ. ඔන්න බලන්න එතකොට. ඕ වැරදි වෙන එකක් කම්පණය වෙන්නේ. ඔන්න ඇඟිල්ල තියන්නේ නැතුව ඔන්න මේ ඇඟිල්ල තිබ්බට පස්සේ මේ ඇඟිල්ල තියන්නේ නැතුව මේ ඇඟිල්ල තිබ්බට පස්සේ කම්බියේ දිග අඩු වෙනකොට සංඛ්‍යාතය මොකද වෙන්නේ? වැඩි වෙනවා. කවි කම්බිය කොටයි. මෙන්න කම්බිය දිගයි. අපිට මේ මහත කම්බිය හොඳට පේනවන බලන්න. ඒ සම්පූර්ණ කම්බිය. මම කම්බියේ මැදකින් ඇඟිලි තියා ගන්නවා.
මම තව ටිකක් මෙහෙ තියාගන්න. කම්බිය කොට වෙන්න සංඛ්‍යාතය වැඩි වෙනවා. කම්බිය දිග නම් සංඛ්‍යාතය අඩුයි. කම්බිය කොටයි නම් සංඛ්‍යාතය වැඩි. ඔන්න මතක තියාගන්න. කම්බිය දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. කම්බිය දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඔන්න ඒක හොඳට මතක තියාගන්න. තන්තුවේ දිග අණුව සහ දණ්ඩේ දිග අණුව. තන්තුවේ ඝනකම සහ දණ්ඩේ ඝනකම අණුව සංඛ්‍යාතය වෙනස් වෙන ආකාරය. මම දැන් ඒක ෂෙයා කරන්න ඉක්මනට ලියා ගන්නවා. දැන් ඔන්න අපි එතකොට තත් දඬු කම්පැනි හඬු උපදන සංගීත භාණ්ඩවල මේ සංඛ්‍යා වෙනස් වෙන ආකාරය දන්නවා. උදාහරණ ලියා ගන්න පුළුවන් වයලීනය, ගිටාරය, සිතාරය, සයිලොෆෝනය. සයිලොෆෝනය ටින් ටින් ගාපි ගහන්න අඩු තියෙන්නේ. මේ අර යකඩ පතුරු වගේ ගොඩක් තියෙන ඒවා. ඒකෙත් තියෙන යකඩ දඬු කොටසක් මේ කම්පැනි වෙන්නේ. ඒක ගන්න පුළුවන්. ඊළඟ බලන්න පුරාතන සාම්ප්‍රදායික හා නූතන සංගීත භාණ්ඩ කියන්නේ මොනවද කියලා. පුරාතන සංගීත භාණ්ඩ. පුරාතන සංගීත භාණ්ඩ වල දන්නවද? දැකලා තියෙන පුරාතන සංගීත භාණ්ඩ. පුරාතන සංගීත භාණ්ඩ මට මතකයි ඔයාලගේ ටියුට් එකට මම දැම්මා. පුරාතන සංගීත භාණ්ඩ කියන්නේ වර්තමානයේව පාවිච්චි කරන්නේ නැහැ. වර්තමානයේව පාවිච්චි කරන්නේ නැහැ. පුරාතන සංගීත භාණ්ඩ වල හරියට ස්වර වාදනය කරන්නත් බෑ. නිවර්දිය ස්වර වාදනය කරන්නත් බෑ. වර්තමානයේ භාවිත කරන්නේත් නැහැ. නිකන් අර කට්ටිය එකතුලා බජව් දානකොට පෙට්ටි වලටයි ටින් වලටයි අරවට මේවල ගගහ සින්දු කියන්නේ. ආන් ඒ වගේ ඉස්සර සංගීතය කියන විෂයක් මේ විෂයක් විදිහට බිහි වෙන්න කලින් සංගීතය කියලා දෙයක් විෂයක් විදිහට බිහි වෙන්න කලින් කට්ටිය විවිධ ශබ්ද යොදා ගන්න. ඒ කියන්නේ සින්දු කියන්නේ අර දැකලා ඇති ඔයාලා අප්‍රිකාවේ ගෝත්‍රික මිනිස්සු එක එක ඒවාට ගගහ සින්දු කියනවා. එතකොට යාළුවා යොදාගන්නේ මේ භාණ්ඩ වලට ඒක නිරර්ධය ස්වර වාදනය කිරීමක් කියලා එකක් නෑ. මොකද ඒ භාණ්ඩ සහ අපේ තියෙන සංගීත භාණ්ඩත් එක්ක ඒවා ගලපන්නත් බෑ. ආන් ඒ වගේ සංගීත භාණ්ඩ තමයි අපි කියන්නේ පුරාතන සංගීත භාණ්ඩ කියලා. ඔය බුම්මැඩිය කියලා එහෙම තියෙනවා. ඒ කියන්නේ කාලයක් වගේ එකට හමක් හයි කරලා ඩින් ඩින් ගාලා ගගහ යනවා. අර මේ කුඹුරේ ඉන්න කුරුල්ලෝ එවන්න. ආන් ඒ වගේ දේවල් තමයි ඒවා ගන්න. සමහරවල් 15 කාන්සි මකා ගන්න ඔකට ගගා තට්ටු කර කර සින්දුවක් මොකක් හරි කවියක් කියනවා වෙන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. එතකොට පුරාතන සංගීත භාණ්ඩ වර්තමානයේදී අපිට මේ කෞතුකාගාරය තමයි දැක ගන්න ලැබෙන්නේ. ඊට සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ කියලා જાතියක් තියෙනවා. සාම්ප්‍රදායික කියන්නේ අතීතයේ ඉඳන් භාවිත වෙච්ච වර්තමානයේ භාවිත කරන සංගීත භාණ්ඩ තියෙනවා. බෙර වර්ග සියල්ලම සාම්ප්‍රදායික. උඩරට බෙරය, පහතරට බෙරය එහෙම තියෙනවා. ඒ වගේ ඔක්කොම තම්මැට්ටම, දවුල ඒවා යක් බෙර නමන කියලා තියෙන ඒවා. ඊළඟ හොර නෑව ඔය මේ කකුල් ගැට ගන්න ගෙජ්ජි, ඊළඟට පන්තේරුව, තාලම්පට ඒ ඔක්කොම අයිති වෙන්නේ මොනටද? මේ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ. සර්පිනාව උනත් ගන්න පුළුවන් අපිට. පරණ සර්පිනාව ඒක ගන්න පුළුවන්. සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ තමයි අපිට කියන්නේ. අපි ගන්න පුළුවන් සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ විදියට. නූතන සංගීත භාණ්ඩ මොනවද? නූතන සංගීත භාණ්ඩ තමයි දැන් අලුතෙන් අපි ඉලෙක්ට්‍රික් ගිටාර එක, ගිටාරේ රිද්ම් ගිටාර, බේස් ගිටාර, ලීඩ් ගිටාර, ඩ්‍රම් සෙට් එක, ඊළඟට එකෝඩියන් එක, පියානෝව, මෙලෝඩිකාව, හරිද? ඒවා අයිති වෙන්නේ ඔක්කොම නූතන සංගීත භාණ්ඩ. වයලීනයක් තියෙනවා. දැන් වයලීනේ සාම්ප්‍රදායිකයි, සිතාරයේ සාම්ප්‍රදායිකයි. ඒක අතීතේ නම් භාවිත කරපු දේවල්. ඊළඟට
හැබැයි දැන් අලුතෙන් හදන වයලීනේ තියෙනවා ඉලෙක්ට්‍රික් එක. ඉලෙක්ට්‍රික් වයලීන් එක අපි ගන්නේ නූතන සංගීත භාණ්ඩයට. එතකොට ඔන්න සංගීත භාණ්ඩ කියන එක අපි කොටස් තුනකට බෙදනවා. සාම්ප්‍රදායික මේ පුරාතන සාම්ප්‍රදායික හා නූතන. පුරාතන කියන ඒවා දැන් භාවිතයට ගන්නෑ. දැන් ඒවා තියෙන්නේ කෞතුකාගාරවල අපිට බලන්න පුළුවන් ඉතුරු වෙච්ච ඒවා ටික. එතකොට සාම්ප්‍රදායික කියන ඒවා අතීතේ ඉඳන්ම භාවිත කරලා දැනට භාවිත කරගෙන යනවා මේවා. එතකොට නූතන සංගීත භාණ්ඩ කියන්නේ මේ නූතන තාක්ෂණයේ පරිගණක තාක්ෂණය යොදාගෙන ඔය හදලා තියෙන ඔක්ටපැඩ් DJ machines ඒ ඔක්කොම අයිති වෙන්නේ නූතන සංගීත භාණ්ඩය යටතට. හරි? අපි ඒක බලන ගමන් ඉක්මනට ලියා ගන්න. හරි මේක ලියා ගන්න. පුරාතන සාම්ප්‍රදායික හා නූතන සංගීත භාණ්ඩ. දැන් ඔයාලට පේනවා මෙතන පුරාතන සංගීත භාණ්ඩ මේ තියෙන්නේ බුම්මැඩිය කියන එක. දැන් හග්ගෙඩිය කියන එකත් අපි ගන්නවා පුරාතන සංගීත භාණ්ඩයක් විදිහට. ඒ සාම්ප්‍රදායික විදිහට ඒක අපිට යොදා ගන්න පුළුවන්. මේ සමහර සංගීත භාණ්ඩ තියෙනවාට පේන ඇති මේ තැන්වල ඒවා දැන් වර්තමානයේ භාවිතයට ගන්න නැහැ ඒ වගේ ඒවා. හැබැයි ඒවා මේ පෞරාණික මේ සංගීත භාණ්ඩ විදිහට වෙන් කරලා තියෙන ඒවා තමයි පුරාතන සංගීත භාණ්ඩ. දැන් මේකෙන් පේනවා මේ වයලීනේ මූලාරම්භය. ඒක තියෙන තන්තු දෙකයි, තත් දෙකයි. ඒකෙන් තමයි මේ ශබ්දය ඇති කරගත්තේ. ඒවා පුරාතන සංගීත භාණ්ඩ. සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ කිව්වට පස්සේ අපිට බටනලාව, තබ්ලාව ඔය තියෙන්නේ තම්මැට්ටම. ඒ වගේ දේවල් උඩැක්කිය, හොරනෑව. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ. එතකොට නූතන සංගීත භාණ්ඩ වලට තමයි ඩ්‍රම් සෙට් එක, ඕගන් එක, ඉලෙක්ට්‍රික් ඕගන් එක, ඔක්ටපැඩ් ඔය ටික අයිති වෙන්නේ නූතන සංගීත භාණ්ඩ යටතට. හරිද? ඊළඟට බලමු අපි සංගීත නාද හා ഘോഷාවක් කියන්නේ මොකක්ද කියලා. සංගීත නාදයක් කියන්නේ මොකක්ද? ഘോഷාවක් කියන්නේ මොකක්ද කියලා බලමු. මම දැන් ඔයාලට සංගීත නාදය සහ ഘോഷාවක් කියන දෙකක් ඇහෙන්න සලස්වනවා. ഘോഷාව. ඔයාලට ඒක මුලින් නම් එවනද? ഘോഷාව. 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 ഘോഷാවක් සර්. ഘോഷාවක් සර්. ഘോഷාවක්. ഘോഷාවක්. මොකක්ද ඒ ഘോഷාව? වෙළඳ පොලක. ඔව් මාළු වෙළඳසැලක් නේ. ഘോഷාවක්. ඔව්. අපි ඒවට කියනවා ඒව ഘോഷාවක් කියනවා. වෙළඳ පොල. සංගීතයක්. සංගීත නාදයක්. සංගීත නාදයක්. සංගීත නාදයක් සර්. ඒක නම් ටිකක් අහන් ඉන්න පුළුවන් නේද? ටිකක් අහන් ඉන්නවා නම් අහන් ඉන්න පුළුවන් නේද? ඒවට කියන්නේ අපි ඔව් සර්. ඒවට කියන්නේ අපි සංගීත නාද කියලා. සංගීත නාදයක් හා ഘോഷාවක් කනට මිහිරි රිද්මයානුකූලව ගැයෙන හෝ වැයෙන ශබ්ද සංගීත නාද කියලා අපි කියනවා. ඒවා ඇත්තටම සංගීත නාද ඇති වෙන්නේ වස්තු ක්‍රමානුකූලව කම්පණය වෙලා. කනට අමිහිරි අවිධිමත් ශබ්ද අපි කියනවා ഘോഷාවක් කියලා. ඒව ඇති වෙන්නේ අක්‍රමවත්ව කම්පණය වීම නිසා. උදාහරණ තමයි වෙළඳ සැලක ශබ්දය, ඊළඟ ගස් කපන මැෂින් එක, ගස් කපන යන්ත්‍රයක හඬ, ආන්නේ වගේ උදාහරණ ටිකක් ලියා ගන්න.
දැන් ඇස් පියා දැන් ඔයාලා මේ ඇස් පියාගෙන මේක අහගෙන ඉන්න ඕනේ. හරිද? හරි දැන් ඇති. මොකද කරේ කට්ටිය නිදාගත්තද නිින්ද ගියාද? ඔය දැන් ඔය වගේ මියුසික් එකක් ඔයාලා නිදා ගන්න වෙලාවේ දාලා තිබ්බනම් යන්තම් ඇහෙන්න හොඳට නිින්ද යනවානේ. ඔව්. දැන් ඒ වගේ මියුසික් එකක් දැන් ඔය වගේ මියුසික් දැන් අර මාළු විකුණන තැන සද්දේ අහන් ඉන්න පුළුවන්ද? බෑස. බෑ එහෙම එකක් අහන්න බෑනේ. අර ඔයාලා කවුරුත් කැමති නේ අර මාළු විකුණන තැන සද්දේ. එහෙම නැත්නම් අර ගස් කපන චේන්සෝ එකේ අහන්න. ඕක රෙකෝඩ් කරලා ඉවර වෙලා රෑට නිදා ගන්නකොට ඕක රෑන් 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 ගගපෙන සද්දේ ඕක දාගෙන නිදා ගන්න කවුරුත් කැමති නෑ. මියුසික් එකක් වගේ එකක් නිතර හිමීදී ආන්තම් ප්ලේ වෙන්න දාලා ගෙදර රෑට නිදා ගන්නකොට ගේ ඇතුලේ හැමතැනම ඕක ඇහෙන්න වගේ මියුසික් එකක් දාලා තියෙනවනම් නිකන් හොඳට නිින්ද යනවා වගේ. එහෙම එකක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔය සමහර මියුසික් තියෙනවා ඒවට කියන රිලැක්සින් මියුසික් කියලා. ඒ කියන්නේ මනස සැහැල්ලු වෙන ආකාරයේ සංගීතය. දැන් ඒ වගේ ඒවා දැන් ඔය ඇහිච්ච සද්ද වගේ ඒවා ඒකෙන් මනස සැහැල්ලු වෙන්නේ නැහැ. ඒකෙන් මේ උගන්නනයකට බාධාවක් නේ. මේ ඒ වගේ සමහර සද්ද තියෙනවා මනස සැහැල්ලු කරන්න පුළුවන්. සමහර සද්ද තියෙනවා මනස විකෘති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ටවුන් වල ඉන්න ළමයින් හරි කලහකාරී ස්වභාවයක් ඒ කියන්නේ එයාලගේ මනස මේ විදින ස්වභාවයක් තියෙනවා. දැන් ඔයාලට නම් පාඩම් කරන්න පුළුවන්ද කියන්නකෝ මේ පොළට ගිහිල්ලා පොළවට මේකක් තියාගෙන පාඩම් කරන්න පුළුවන්ද කියන්නකෝ බෑනේ. වටේ පිටේ අයියෙන් සිංදු දාලා තියනවා නම් මිනිස්සු කෑ ගහනවා නම් පාඩම් කරන්න බෑනේ. නේද? නිෂ්කලංක නිහඬ පරිසරයේදී හොඳට පාඩම් කරන්න පුළුවන් අපිට. නේද? ඔයාලා හරි ආසන්නේ පන්සල් වලට ආරණ්‍ය වලට එහෙම ගිහිල්ලා නැත්නම් හරි නිහඬයි නිෂ්කලංකයි. සමහරවිට ගස්වල කොළ හෙලන සද්ද විතරයි. එහෙම නැත්නම් ගඟක ඇලක දොලක සද්ද විතරයි ඇහෙන්නේ. නේද? අන්න ඒ වගේ සමහර ශබ්ද තියෙනවා. ඒ ශබ්ද වලට පුළුවන් අපේ මනස සැහැල්ලු කරන්න. මනස සැහැල්ලු වෙනකොට අපිට දැන් ලෙඩ රෝග නැති වෙනවා. ගොඩක් වෙලාවට හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ඊළඟට ඔය සීනි වැඩිලා කියන්නේ දිය වැඩියා රෝගිකත්ව වැඩියෙන් ආන් ඒ වගේ දේවල්, කොලෙස්ටරෝල්. මේ ඊට පස්සේ මානසික අවපීඩනය. ඔය මානසික අවපීඩන නිසා ඔළුව කැක්කම හැදෙනවා, කෑම කන්න බැරි වෙනවා, ඇඟේ කොටේ තැන් තැන් වල වේදනාවක් ඇති වෙනවා. ඒ වගේ රෝගයක්. හිතාගන්න රෝගයක්. ඉතින් මේ හැම රෝගයකටම විසඳුමක් තමයි මොකද්ද? සංගීත චිකිත්සාව. මියුසික් තෙරපි කියලා අපි ඔකට කියන්නේ. ඉස්සරහට දැන් ගොඩාක් මේක භාවිත කරනවා. රෝග වල බෙහෙත්, ඒ කියන්නේ රසායනික බෙහෙත් දෙනවා වෙනකොට, ඒ කියන්නේ බෙහෙත් පෙති කරල් ඉන්ජෙක්ෂන් දෙනවා වෙනකොට. එයාලට වෙනම සින්දු ටික අහන්න දෙනවා දවස් ගානක්. එක එක සින්දු වර්ග අහන්න දෙනවා. එයාලා ඇස් දෙක පියාගෙන ඒවා අහන් ඉන්න දෙනවා. එතකොට ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? ඉබේට මේ සංගීතය නිසා ටික ටික මනස මේ අර තිබිච්ච ව්‍යාකූල ස්වභාවය නැති වෙලා
ඒක සාමාන්‍ය මට්ටමට නැතුව මොකද නැගී රෝග සියල්ලම ටික අඩු වෙලා නිරෝගී පුද්ගලයෙක් බවට පත් වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය පිටරට ක්‍රමයේනේ ඔය බටහිර ක්‍රමයේනේ සංගීත චිකිත්සාව කියන එක. හැබැයි අපේ ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි භාවනා කිරීම. ඒක ගොඩක් කට්ටිය කරන්නේ නැහැ පොත්වලට දාලත් නැහැ. දාලා නැත්තේයි කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒක තමයි ඔය සංගීත චිකිත්සාවට වඩා ගොඩක්ම හොඳ ක්‍රමය. ඔය ආනාපාන සති භාවනාව ඒ වගේ තියෙනවා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, මරණ සතිය වගේ තියෙනවා. හරිද? ඊළඟට මෛත්‍රී භාවනාව කිරීම. ඒ වගේ විවිධ භාවනා ක්‍රම පුරුදු වුණොත් එහෙම ඊට වඩා මනස දියුණු කරගෙන මනසෙන් අපිට සාමාන්‍ය පුද්ගලයෝ කරන්න බැරි දේවල් පවා කිරීමේ හැකියාව ලැබෙනවා. මනස දියුණු කරනවා. හරිද? හරි ඒකනේ වැඩි මම කතා කරන්නේ මේ පාඩමේ අන්තිම කොටස එහෙනම් සංගීත චිකිත්සාව. දැන් ඔයාලට මම ඇහෙන්න සැලසුවේ සංගීත චිකිත්සාව වලට යොදා ගන්න පොඩි වාදන ඛණ්ඩයක් තමයි වලට ඇහෙන්න සැලසුවේ. එහෙනම් සංගීත චිකිත්සාව ගැන ඉක්මනට ලියා ගන්න පොඩි කාලය ඉඳලා තියෙන ඉක්මනට ලියා ගන්න. හරි එහෙමනම් අපි එතකොට ඔය පාඩම ඉවරයි අතනින්. ඔතනින් ඔය පාඩම ඉවරයි. ඊළඟ දවසේ අපි සාමාන්‍යයෙන් ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ මතක නැහැ. සමුදද කරේ අපි. බදාදා කරේ නේ. ඔව් බදාදා. හරි. බදාදානේ කරේ. ඔය ලබන බදාදා ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. එදාට අපි පටන් ගන්නවා චුම්බක කියන පාඩම. දැන් ලබන බදාදා අපි අලුත් පාඩම චුම්බක පාඩම පටන් ගමු. එතකොට ඔයාලා ළඟ තියෙනවා නම් කාන්දම් කෑලි. පුළුවන් තරම් කාන්දම් කෑලි තියෙනවා ඔයාලට. ඔයාලා ළඟ මාලිමාවක් තියෙනවා. අන්න මාලිමාවක් කාන්දම් කෑලි ටික ඔයාලා තියෙනවා අරගන්න. යකඩ කුඩු තියෙනවා යකඩ කුඩු ටික. ඒවා මේ හොයලා තියාගන්න. ඒක පාඩමට ගොඩක් ලේසියි. මේක ප්‍රැක්ටිකල් ගොඩක් තියෙන පාඩමක්. මම ප්‍රැක්ටිකල් සියල්ලම ඔයාලට මේ ඔන්ලයින් ක්ලාස් එකේ කරලා දෙන්නම්.